ආයිබෝවන් දරුවනේ සුබ දවසක් හැමෝටම. අද දවසේ අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා විනිමය අනුපාතය අධිතක්සේරු වීම හා අධිතක්සේරු වීම සහ ඌන තක්සේරු වීම කියන කාරණය. ඌන තක්සේරු වීම. මේක තමයි අපි මුලින්ම සාකච්ඡාවට ගන්න හදන සංකල්පය. මොකද්ද විනිමය අනුපාතිකයක් අධිතක්සේරු වීමක් හා ඌන තක්සේරු වීමක් කියලා කියන්නේ. පුතේ දැන් විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීම හා ඌන තක්සේරු වීමක් සිද්ධ වෙන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ. ඒ කියන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් කියන්නේ අපි ඉගෙන ගත්තා කෘත්‍රිම විනිමය අනුපාතික තන්ත්‍රයක්. ඒ කියන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තත්වයක් නෙමෙයි තියෙන්නේ මූල්‍ය අධිකාරිය නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෘත්‍රිමව විනිමය අනුපාතිකයේ පාලනය කරන තත්වයක් තමයි ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේදී වෙන්නේ. අන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විනිමය අනුපාතිකයේ අගය අධිතක්සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැබෑ විනිමය අනුපාතයයි රජයේ තීරණය කරන කෘත්‍රිම විනිමය අනුපාතිකයයි සංසන්දනය කරද්දී සත්‍ය විනිමය අනුපාතිකයේ අගය අධිතක්සේරු වීමක් හෝ ඌන තක්සේරුවකට ලක් වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් අන්නේ අවස්ථා දෙක ගැන තමයි කියලා දෙන්න යන්නේ. හරි අපි බලමු මුලින්ම විනිමය අනුපාතිකයක් අධිතක්සේරු වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක් ගමු. අපි හිතමු දැන් ඔයාගේ මේ ප්‍රස්ථාර සටහනේ ඇඳලා දීලා තියෙනවා පුතේ එක ඒ අවස්ථාවට අදාළව දැන් ඔයා බලන්නකො මේ මම කතා කරන දේත් එක්කලා මේ විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. දැන් අධිතක්සේරුවක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්න මේ පැත්තේ අපි ඍජු ක්‍රමයේ ගමු. ඩොලරයක රුපියල් අගේ මං ගන්න. ඩොලරයක රුපියල් අගේ. ඩොලරයක රුපියල් අගේ. මේ පැත්තේ අපි ගන්නේ ඩොලර් ප්‍රමාණය. ඩොලර් ප්‍රමාණය. හරි? දැන් එතකොට මේ තියෙන ඩොලර් සඳහා තියෙන ඉල්ලුම මේ ඩොලර් සඳහා තියෙන සැපය. හරිද? දැන් අපි හිතමු අපිට තීරණය වෙලා තියෙන විනිමය අනුපාතිකය ගත්තොත් දැන් අපෙන් අහන්නේ ස්ථාවර විනිමය අනුපාතිකයේ තීරණය කරලා තියෙනවා කියලා හිතන්නකො මෙන්න මේ මට්ටමේ අපි. දැන් මේ තමයි ස්ථාවර විනිමය අනුපාතිකය. ස්ථාවර විනිමය අනුපාතිකය. ආණ්ඩුව තීරණය කරනවා ඩොලර් එකක් රුපියල් 80යි කියලා. ඩොලර් එකක් සමානයි රුපියල් 80. දැන් ඇත්ත වශයෙන්ම තිබිය යුතු විනිමය අනුපාතිකය මේක නෙවෙයි. ඇත්ත වශයෙන්ම පැවතිය යුතු විනිමය අනුපාතිකය අපි හිතමු මේ ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙලා මෙන්න මෙහි තීරණය වෙන්න තිබ්බේ. ඇත්තටම තීරණය විය යුතු විනිමය අනුපාතිකය මෙන්න මේ මට්ටමේ. ඒ කියන්නේ ඩොලර් එකක් රුපියල් 100යි. ඩොලර් එකක් රුපියල් 100ට තමයි තීරණය වෙන්න තිබ්බේ. දැන් අපි තීරණය කරලා තියෙන්නේ ඩොලර් එකක් රුපියල් 80යි කියලා. දැන් මේ ඩොලර් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙමින් තියෙන අවස්ථාවක අපි ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ රුපියලේ අගේ වැඩි කරලා ඩොලරේ අගේ අඩු කරලා පෙන්නුවොත් පැවති යුතු මට්ටමට වඩා අපි අඩුවෙන් තමයි ඩොලරේ තක්සේරු කරලා තියෙන්නේ. එහෙනම් රුපියලේ අගේ අධිතක්සේරු කරලා තියෙනවා. මෙතනදී රුපියල අපි වැඩියෙන් තක්සේරු කරලා ඩොලරේ අවතක්සේරුවකට ලක් කරලා තියෙනවා. ඒතර තිබිය යුත්තේ ඩොලර් එකක් රුපියල් 100යි. ඒ කියන්නේ මේ ඩොලරයට ඉල්ලුම වැඩි වෙමින් තියෙන කාල පරිච්ඡේදයක. හරිනම් තියෙන්න ඕනේ ඩොලර් එකක් රුපියල් 100යි කියලා. නමුත් මහ බැංකුව කියනවා ඩොලර් එකක් හුවමාරු වෙන්න ඕනේ රුපියල් 80 ගානේ කියලා. එතකොට බලන්න මේ පැවතිය යුතු මට්ටමට වඩා රුපියලේ අගේ වැඩි කර දැක්වීමක් නැත්නම් ඩොලරේ අගේ අඩු කර දැක්වීමක් සිද්ධ වෙනවා නම් එවැනි තත්වයක් අපි කියනවා විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් කියලා. ඒ කියන්නේ පුතේ සත්‍ය වශයෙන් පැවතිය යුතු රුපියලේ අගයට වඩා වැඩි වටිනාකමක් රුපියලට දීලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත්
ඩොලරේ පැවතිය යුතු වටිනාකම අපි අඩු කර දැක්වීමක් කරලා තියෙනවා. කෘත්‍රිම විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ. ඒ කියන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ තමයි විනිමය අනුපාතිකය අධිතක්සේරු වීමක් වෙන්න පුළුවන්. හරි අපි නෝට් එකට යමු පිටු අංක 12 විනිමය අනුපාතිකය අධිතක්සේරු වීම හෝ ඌනතක්සේරු වීම. ඒ යටතේ කියනවා විනිමය අනුපාතිකය අධිතක්සේරු වීමක් හෝ ඌනතක්සේරු වීමක් දැකිය හැකි වන්නේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් තුල හෝ පාලිත පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් යටතේදී. ඒ කියන්නේ මහ බැංකුව මැදිහත් වන අවස්ථාවක තමයි විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් වෙන්න පුළුවන්. විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීම. අන්න ඒ යටතේ ලියා ගන්න පුතේ මෙන්න මේ වගේ වාක්‍යයක් අපි ලියමු. කිසියම් රටක විනිමය අනුපාතිකය සත්‍ය ලෙස පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ මට්ටමක තීරණය වී තිබීම විනිමය අනුපාතිකය අධිතක්සේරු වීම වේ. මෙය ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ සිදුවේ. පහලින් කියනවා තවදුරටත් එසේ වන්නේ විදේශ විනිමය සැපයුමට වඩා ඉල්ලුම වැඩිවීම හේතු කොටගෙන විනිමය අනුපාතිකයේ ඉහළ යාමෙන් ඇතිවන තෙරපුම නිසා දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය විය යුතු උවද එසේ නොවී පවතින විටය. ඒ කියන්නේ පුතේ මේ විනිමය සඳහා විදේශ විනිමය ඉල්ලුම වැඩි වෙමින් තියෙන කාලෙක හරිනම් රුපියලයේ අගය අවප්‍රමාණය වීමක් නෙවෙන්නේ. ඒ කියන්නේ ඩොලරයේ අගය වැඩි වෙනවා කියන්නේ රුපියලයේ අගය අඩු වීමක් නෙවෙන්න ඕන. නමුත් මහ බැංකුව ඒක අල්ලගෙන ඉන්නවා අඩු වෙන්න නොදී. කෘත්‍රිම 80යි කියලා තියාගෙන ඉන්නවා. හරිනම් 100ට යන්න ඕන. නමුත් 80 හිර කරගෙන ඉන්නවා නම් ඒක තමයි විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් කියලා කියන්නේ. ඔයාගේ රූප සටහනේ මේ ඉලක්කම් දෙක කපලා හදාගන්න මේ විදියට විය යුතුයි. හරි. ලියා ගන්න මේ දෙක. right ඊළඟට ඔයාගෙන් අහනවා පුතේ මේ පහලින් කියනවා ඒ රූප සටහනට පහලින් ලියා ගන්න ඔයා මෙහෙම වාක්‍යයක් පොඩිවට ලියා ගන්න. ප්‍රස්ථාර සටහනේ පරිදි සැබෑ විනිමය අනුපාතිකය ඩොලර් එකක් සමානයි රුපියල් 100. ඩොලර් එකක් සමානයි රුපියල් 100 විය යුතු උවද මහ බැංකුව විසින් ඩොලර් එකක් රුපියල් 80ක් ලෙස තීරණය කළ විට රුපියලේ අගය අධිතක්සේරු වේ. ඒකට පහලින් කියන වාක්‍ය බලා ගන්න පුතේ. විනිමය අනුපාතිකය අධිතක්සේරු වීම මගින් නාමික විනිමය අනුපාතිකයේ කිසිදු වෙනසක් ඇති නොවුනද ඒ මගින් ජනිත වන ප්‍රතිවිපාක විනිමය අනුපාතිකයේ ඉහළ යාමකට නැත්නම් ප්‍රතිප්‍රමාණයකට සමාන වේ. මොකද අපි විනිමය අනුපාතිකයේ කෘත්‍රිමවනේ ඉහළ දාලා තියෙන්නේ. ඒ ප්‍රතිප්‍රමාණයට සමාන ප්‍රතිවිපාක බිහි වෙනවා කියලා කියයි. අපි
ප්‍රමාණය සහ අව ප්‍රමාණය ප්‍රතිවිපාක කලින් ලෙසන් එකේදී ඉගෙන ගත්තා. ඒ ටික ආපහු සැරයක් බලා ගන්න. එතකොට ඒ ටික තේරෙයි. හරි ඊළඟට කියනවා විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීම වැළැක්වීමට රජයකට ගත හැකි ක්‍රියාමාර්ග. ඒ කියන්නේ මේ විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් වෙන්න හේතු වීම අපි වළක්වන්නේ කොහොමද? ඇත්තටම දැන් එකක් තමයි විදේශ විනිමය සැපයුම අපිට වැඩි කරන්න පුළුවන්. දැන් ඉල්ලුම වැඩි වුණොත්නේ අගේ ඉහළ ගිහිල්ලා මේකේ තියෙන අගයට වඩා වැඩි අගයක් පෙන්වන්නේ. සැපයුම අපි වැඩි කළොත් මේකේ සැපයුම වැඩි කළොත් ඇත්තටම මේ අගේ පහළ ගිහිල්ලා අදාළ තැනට එන්න පුළුවන්. එහෙනම් අපි විදේශ විනිමයේ සැපයුම වැඩි කරන්න ඕන. අර අපි ගාව තියෙන ස්ථායි කරන සංචිත වෙළඳපොළට මුදා හැරලා ඩොලර් ප්‍රමාණය වෙළඳපොලේ වැඩි කරන්න ඕන. එතකොට අපිට සැබෑ අගයට මේ ස්ථාවර විනිමය අනුපාතිකය සමාන කරගන්න පුළුවන්. එහෙනම් එතන ලියන්න පුතේ පළවෙනි එකනා ලියන්න විදේශ විනිමය සැපයුම වැඩි කිරීම. විදේශ විනිමය සැපයුම වැඩි කිරීම. හරි ඊළඟට අපිට පුළුවන් සැපයුම වැඩි කරන අතර විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම පාලනය කරන්න. මොනවද ඒ සඳහා ගන්න පුළුවන්? දැන් විදේශ විනිමය සඳහා ඉල්ලුමක් ඇති වෙන්නේ පුතේ මේ රටින් විදේශ විනිමය පිට රටවලට ගලා යන අවස්ථාවලනේ. ඒ කියන්නේ ආනයන ණය ගෙවීම විදේශ ආයෝජන ගලා යාම ඒ වගේනේ. එහෙනම් අපි ඒ ආනයන අවම කරගන්න විදේශ ණය වාරික පොලි ගෙවීම අවම කරන්න නම් ඒ ගන්න ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේ අර විදේශ විනිමය පිට රටට ගලාගෙන යන අවස්ථා සීමා කරන්න කටයුතු කළොත් විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම අඩු කරගන්න පුළුවන්. එහෙනම් එතන ලියන්න දෙවෙනි එක විදේශ විනිමය ඉල්ලුම. විදේශ විනිමය ඉල්ලුම පාලනය කිරීම. විදේශ විනිමය ඉල්ලුම පාලනය කිරීම. හරි. ඒ වගේම අපිට පුළුවන් කෘත්‍රිමව අපේ රුපියලේ අගය අව ප්‍රමාණය කිරීමට කටයුතු කරන්න පුළුවන්. අපි ඕට කලින් කියලා දුන්න කලින් ලෙසන් එකේදී විනිමය අනුපාතික අව ප්‍රමාණය කිරීමකදී වෙන්නේ පුතේ රුපියලේ අගය හිතාමතා පහළ දැමීම. දැන් මේක වැඩි වටිනාකමක් නම් තියෙන අපිට පුළුවන් ඒක අඩු කිරීමක් කරන්න. එහෙනම් ලියා ගන්න රුපියලේ අගය නැත්තම් විනිමය අනුපාතිකය අව ප්‍රමාණය කිරීමට කටයුතු කිරීම. විනිමය අනුපාතිකය අව ප්‍රමාණය කිරීමට කටයුතු කිරීම. හරි. එහෙනම් අපි යමු පුතේ ඊළඟ කොටසට. ඊළඟ පිටුවේ පිටු අංක 13ට එන්න. ඒකේ අපි සාකච්ඡා කරන්නේ විනිමය අනුපාතිකයේ ඌණ තක්සේරු වීමක් ගැන. ඒතර ඌණ තක්සේරු වීමේදී වෙන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් ඌණ තක්සේරුවක් ඔයාගේ ප්‍රස්ථාර සටහනේ හරියටම ඇඳලා තියෙනවා. මම ඔයාට පැහැදිලි කිරීමක් කරන්නම් අහපව ඇඳලා. දැන් පැවති යුතු සත්‍ය අගයට වඩා රුපියලේ අගය අඩු කිරීමක් කරනවා නම් එහෙනම් අන්න ඌණ තක්සේරුවක් වෙන්නේ. දැන් අපි හිතමු මේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වෙලා නැත්නම් අපි හිතමු මේක තමයි ස්ථාවර විනිමය අනුපාතිකය. ස්ථාවර විනිමය අනුපාතිකයේ ඩොලර් එකක් රුපියල් 100යි කියලා අපි තීරණය කරලා තියෙනවා. හරි මේක තමයි ස්ථාවර විනිමය අනුපාතිකය අපි තීරණය කරලා තියෙන්නේ. නමුත් අපි හිතමු ඩොලර් වල සැපයුම වැඩි වෙමින් තියෙන කාලයක්. අපනයන වැඩි වෙනවා, මේ රටට ගලා එන ණය ආධාර වැඩි වෙනවා. දැන් ඩොලරේ අගය ඇත්තටම තියෙන්න ඕනේ මෙන්න මේ මට්ටමේ. ඒ කියන්නේ ඩොලර් එකක් සමානයි රුපියල් 80 මට්ටමේ තියෙන්න ඕනේ. නමුත් අපි මොකද කරලා තියෙන්නේ ඊට වඩා වැඩි වටිනාකමක් ඩොලරයට දීලා. ඒ තුලින් රුපියලේ අගය අවතක්සේරු වීමක්, ඌණ තක්සේරු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තම කතාව ඩොලරේ සැපයුම විදේශ විනිමය වෙළඳපොලේ විදේශ විනිමය සැපයුම වැඩි වෙමින් තියෙන කාලයක හෝ විදේශ විනිමය ඉල්ලුම අඩු වෙමින් තියෙන කාලයක රුපියලේ අගය වැඩි විය යුතු උනත් මහ බැංකුව වැඩි වෙන්න ඉඩ නොදී කෘත්‍රිමව රඳවගෙන තියෙනවා. ඒ වෙලාවේ රුපියලේ අගය ඌණ තක්සේරුවකට ලක් වෙනවා කියලා තමයි පිළිගන්නේ. බලන්න එතන කියනවා මෙහෙම ප්‍රස්ථාරයට පහලින් ඉස්සලා නෝට් එක ලියාගෙන ඉමු අපි. මේ විදිහට ලියන්න. අපි ලියමු ප්‍රස්ථාර සටහනේ පරිදි
විදේශ විනිමය සැපයුම විදේශ විනිමය සැපයුම වැඩි වෙමින් පවතින තත්වයක් යටතේ රුපියලේ අගය වැඩි විය යුතු වුවත් මොනවා වරහන් ඇතුලේ ප්‍රතිප්‍රමාණය විය යුතුවත් එසේ වීමට ඉඩ නොදී ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම තුලින් රුපියලේ අගය ඌන තක්සේරු වීමක් සිදුවේ. ඒක තමයි ඌන තක්සේරු වීම කියන එකේ අදහස වෙන්නේ. හරි පහලින් කියනවා පුතේ විනිමය අනුපාතිකයේ ඌන තක්සේරු වීම මගින් ජනිත වන ප්‍රතිවිපාක විනිමය අනුපාතිකයේ පහළ යාමකට ඒ කියන්නේ අවප්‍රමාණයකට සමාන වෙයි. ඒ මගින් අපනයන වැඩිවීමක් සහ ආනයන අඩුවීමක් සිදුවන නිසා ගෙවුම් ශේෂ ලේඛනයේ අතිරික්තයක් ඇති වෙන්න බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒකයි විනිමය අනුපාතිකයේ ඌන තක්සේරු වීම කියලා කියන්නේ. හරි අපි යමු ඒකේ අවසාන කොටස විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් හෝ ඌන තක්සේරු වීමක් නිගමනය කළ හැකි ප්‍රධාන ප්‍රවේශ දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීම හෝ ඌන තක්සේරු වීමක් වෙලා තියෙනවාද කියලා අඳුන ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රවේශ දෙකක් තියෙනවා. එතන ලියා ගන්න පළවෙනි ප්‍රවේශයේ විදිහට මෙහෙම. එතන ලියන්න පළවෙනි ප්‍රවේශයේ විදිහට ක්‍රය ශක්ති සාම්‍ය ප්‍රවේශය. ක්‍රය ශක්ති සාම්‍ය ප්‍රවේශය. දෙවෙනි හිස්තැනේ ලියන්න ගෙවුම් ශේෂ ලේඛනයේ වර්තන ගිණුමේ ශේෂය. ගෙවුම් ශේෂ ලේඛනයේ වර්තන ගිණුමේ ශේෂය. ඔන්න ඔය දෙක යොදාගෙන අපිට පුළුවන් විනිමය අනුපාතිකයක් අධිතක්සේරු වෙලා තියෙනවද ඌන තක්සේරු වෙලා තියෙනවද කියලා හොයාගන්න. පළවෙනි එක ඔයා ලිව්වේ පුතේ ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතික ප්‍රවේශය. තාම අපි ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයේ කියලා දුන්නේ නැහැ. ඉදිරියේදී මම කියලා දුන්නාම මේක වැටහෙවි. බලන්න එතන කියනවා මෙහෙම නාමික විනිමය අනුපාතිකයට සාපේක්ෂව ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයේ පහළ යන විට විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වී ඇතැයි නිගමනය කළ හැක. නාමික විනිමය අනුපාතිකයට සාපේක්ෂව ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයේ ඉහළ යන විට විනිමය අනුපාතිකයේ ඌන තක්සේරු වී ඇතැයි නිගමනය කළ හැක. ඒ අනුව ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයයි නාමික විනිමය අනුපාතිකයයි සංසන්දනය කරලා විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වෙලා තියෙනවද ඌන තක්සේරු වෙලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි එකේ කියනවා ගෙවුම් ශේෂ ලේඛනයේ අතිරික්තයක් හෝ හිඟයක් ඇතිවීම තුලින්. බලන්න ඒකේ කියනවා පවත්නා විනිමය අනුපාතිකයේ යටතේ වෙළඳ ශේෂය හෝ වර්තන ගිණුමේ හිඟයක් අඛණ්ඩව පවතී නම් විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීමක් තියෙනවා. හිඟයක් තියෙනවා නම් අධිතක්සේරුවක් තියෙනවා. විනිමය අනුපාතිකයේ අගය අඩු වීමෙන් නැත්නම් අඛණ්ඩව අතිරික්තයක් තියෙනවා නම් ඒ තුලින් විනිමය අනුපාතිකයේ ඌන තක්සේරු වීමක් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ගෙවුම් ශේෂ ලේඛනයේ අඛණ්ඩව අතිරික්තයක් නම් තියෙන්නේ අධිතක්සේරුවක් තියෙන්නේ. හිඟයක් නම් තියෙන අධිතක්සේරුවක් අඛණ්ඩව තියෙන අතිරික්තයක් නම් ගෙවුම් ශේෂ ලේඛනයේ එහෙනම් ඌන තක්සේරු වීමක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට ඌන තක්සේරු වීම සහ අධිතක්සේරු වීම අවබෝධ කරගන්න පුළුවන් විනිමය අනුපාතික ක්‍රමය. දැන් අපි යනවා මේ විනිමය අනුපාතිකයේ පාඩමේ අපි කතා කරන්න හදන අවසාන කොටසට. ඒ තමයි මේ විනිමය අනුපාතිකයේ වෙනස් වීම.
නැත්තම් විනිමය අනුපාතිකයේ ඉදිරිපත් කරන වෙනස් වීම මිනුම් කරන ක්‍රම කීපයක් තියෙනවා. අපි ඉගෙන ගන්නවා මෙන්න මේ මාතෘකා ටික. මේ ටික අවසාන වීමත් එක්ක ඔයාගේ මේ පාඩම එතනින් අවසන් වෙනවා. මොනවද බලන්න අපිට කතා කරන්න තියෙන මාතෘකා එකක් තමයි නාමික විනිමය අනුපාතික ක්‍රමය. නාමික විනිමය අනුපාතය. මේවා ඊටාම ලේසි සංකල්ප. ඊළඟ මූර්ත විනිමය අනුපාතය කියලා එකක් තියෙනවා. මූර්ත විනිමය අනුපාතය. මූර්ත විනිමය අනුපාතය. ඊළඟට තියෙනවා නාමික සඵල විනිමය අනුපාතය. නාමික සඵල විනිමය අනුපාතය. ඊළඟට තව එකක් තියෙනවා මූර්ත සඵල විනිමය අනුපාතය. මූර්ත සඵල විනිමය අනුපාතය. අනේ අවසානයේ තියෙනවා ක්‍රය ශක්ති සාම්‍ය. ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය. මෙන්න මේ විදිහට මේ විනිමය අනුපාතිකයේ වෙනස් වීම මැනීම සඳහා අපි භාවිතා කරන විවිධ විනිමය අනුපාතික ක්‍රම කීපයක් තියෙනවා. අපි මේ විනිමය අනුපාතික එක එක විදිහට ගණනය කරන්නේ. අන්න ඒවා නිර්වචනය කිරීම හා ඒවා ගණනය කරන්නේ කොහොමද කියන එක තමයි මේ කොටසේ අපි සාකච්ඡා කරන්නේ. හරි. අපි එකින් එක කතා කරමු මේ ටික ඉවර වෙනකොට පුතේ ඔයාගේ පාඩම ඉවරයි. හරි අපි බලමු නාමික විනිමය අනුපාතිකයක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් දන්න දෙයක් මේ වෙනම නමකින් ආවට නාමික විනිමය අනුපාතිකය කියන එකේ අර්ථය තමයි කිසියම් එක රටක ව්‍යවහාර මුදල් ඒකකයක වටිනාකම තවත් එක රටක ව්‍යවහාර මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් එක රටක ව්‍යවහාර මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියනවා නාමික විනිමය අනුපාතය කියලා. ඒ නාමික විනිමය අනුපාතය ඉදිරිපත් කරද්දී රටවල් දෙකේ පොදු මිල මට්ටම වෙනස් වීම හේවත් උද්දමනාත්මක බලපෑම සැලකිලට ගන්නේ නැහැ. එහෙනම් උද්දමනාත්මක බලපෑම නොසලකා රටවල් දෙකක ව්‍යවහාර මුදල් ඒකක දෙකක් අතර හුවමාරු අනුපාතය ඉදිරිපත් කිරීමට තමයි කියන්නේ නාමික විනිමය අනුපාතය කියලා. දැන් ඩොලර් එකක් රුපියල් 200යි කිව්වොත් නාමික විනිමය අනුපාතය රුපියලයි ඩොලරයයි කියන්නේ රටවල් දෙකක ව්‍යවහාර මුදල් ඒකක දෙකක්. එතනදී අපි සාකච්ඡා කරන්නේ දෙරටේ උද්දමනයට මොකද වෙන්නේ කියලා. උද්දමනයේ නොසලකා දෙරටේ ව්‍යවහාර මුදල් ඒකක දෙක අතර හුවමාරු අනුපාතය පෙන්නනවා නම් ඒකට තමයි කියන්නේ නාමික විනිමය අනුපාතය. හරි අපි එතන නෝට් එකක් දාගමු පුතේ. පිටු අංක 13 නාමික විනිමය අනුපාතය යටතේ ලියන්න මෙහෙම. ලියා ගන්න. කිසියම් එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයක මිල ව්‍යවහාර මුදල් ඒකකයක මිල තවත් එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීම නාමික විනිමය අනුපාතයයි. නාමික විනිමය අනුපාතයයි. මෙහිදී දෙරටේ උද්දමනාත්මක බලපෑම නොසලකා හරි ඔයාට ඕන නම් එතන පහලින් ලිව්වට කමක් නැහැ US ඩොලර් එකක් සමානයි SL රුපීස් 200යි කියලා දාගන්න. හරි. ඒක තමයි එක රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් එක්ක හුවමාරු වෙන අනුපාතය ඉදිරිපත් කරලා තියෙනවා. හරි පුතේ ඊළඟට අපි යනවා මූර්ත විනිමය අනුපාතිකය කියන එක ගැන කතා කරන්න. බලන්න මේ මූර්ත විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි සාකච්ඡා කරලා ඉන්නේ. මූර්ත විනිමය අනුපාතිකය කියන එකේ විශේෂ අදහස මෙච්චරයි. දැන් නාමික විනිමය අනුපාතිකයේදී පුතේ බැලුවේ
රටවල් දෙකක ව්‍යවහාර මුදල් ඒකක දෙකක හුවමාරු අනුපාතයේ දෙරටේ උද්දමනාත්මක බලපෑම නොසලකා හැරලා. මූර්ත විනිමය අනුපාතිකයේ තියෙන එකම වෙනස වෙන්නේ මෙතනත් අපි රටවල් දෙකක ව්‍යවහාර මුදල් දෙක අතර හුවමාරු අනුපාතය ඉදිරිපත් කරනවා දෙරටේ උද්දමනාත්මක බලපෑම සැලකිල්ලට අරගෙන. දෙරට උද්දමනාත්මක බලපෑම ගලපනවා අපි නාමික විනිමය අනුපාතයට. එතකොට ලැබෙන උත්තරයට අපි කියනවා මූර්ත විනිමය අනුපාතය. ඒතර මේ මූර්ත විනිමය අනුපාතය හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි සමානයි මූර්ත විනිමය අනුපාතය සමානයි නාමික විනිමය අනුපාතය නාමික විනිමය අනුපාතයේ ගුණ කරනවා ඉරෙන් උඩ දේශීය මිල මට්ටම ඉරෙන් යට විදේශ මිල මට්ටමින් ගුණ කරනවා මේ නාමික විනිමය අනුපාතය. එතකොට ලැබෙන උත්තරයට තමයි කියන්නේ මූර්ත විනිමය අනුපාතය. අපි ඊළඟ පිටුවට යමු පුතේ. පිටුව අංක 13ට එන්න. 14ට 14 උඩම තියෙනවා ඔයා සමීකරණය ලියන්න කලින් ඒක ලියා ගන්න නිර්වචන ඉස්සරලාම මෙහෙම ලියන්න. රටවල් දෙකක පොදු මිල මට්ටමේ වෙනස් වීමේ බලපෑම ගලපන ලද නාමික විනිමය අනුපාතිකය මූර්ත විනිමය අනුපාතිකයේ වේ. හරි දැන් ඔයාට පුළුවන් එතන බලා ගන්න එතන කියනවා තව පොඩි වාක්‍යයක්. නැතහොත් අදාළ රටේ නාමික විනිමය අනුපාතිකය දෙරටේ මිල මට්ටම අතර අනුපාතිකයෙන් ගුණ කළ විට ලැබෙන අගයයි. මේ සැබෑ මිලක් වශයෙන් නොව දර්ශකාංකයක් ලෙස ගණනය කරයි. ඔයාට සමීකරණය ලියන්න පුළුවන් මූර්ත විනිමය අනුපාතයේ සමානයි මේක ලියමු නාමික විනිමය අනුපාතයේ ගුණ කිරීම ඉරෙන් උඩ දේශීය මිල මට්ටම බෙදීම විදේශ මිල මට්ටම. දේශීය මිල මට්ටමින් ගුණ කරලා විදේශ මිල මට්ටමින් බෙදන්න. හරිනේ? right. ඊළඟට කියනවා පහලින් කිසියම් රටක නාමික විනිමය අනුපාතිකයේ ස්ථාවරව ඇති අවස්ථාවකදී විදේශ රටේ මිල මට්ටම ඉහළ ගියහොත් මූර්ත විනිමය අනුපාතිකයේ අගය අන්න එතන වැරදි පුතේ එතන වචනේ දේශීය මිල මට්ටම ඉහළ ගියහොත් මූර්ත විනිමය අනුපාතිකයේ අගය ඉහළයයි කියලා හදාගන්න. දේශීය මිල මට්ටම ඉහළ ගියොත් තමයි මූර්ත විනිමය අනුපාතය ඉහළ යන්නේ. විදේශ මිල මට්ටම ඉහළ ගියොත් මූර්ත විනිමය අනුපාතය පහළ යනවා. මොකද සමීකරණයේ ඉරෙන් යටනේ තියෙන විදේශ මිල මට්ටම. හරි. මූර්ත විනිමය අනුපාතිකයේ වැදගත්කම. දැන් අපි බලමු මොකද්ද මේ මූර්ත විනිමය අනුපාතිකයේ ගණනය කරලා තියෙන වැදගත්කම. ඇත්තටම අපිට හොයාගන්න පුළුවන් පුතේ රටක උද්දමනාත්මක බලපෑම සෙසු රටවල උද්දමනාත්මක බලපෑමට වඩා වැඩිද අඩුද? ඒ කියන්නේ දැන් බැරි වෙලාවත් නාමික විනිමය අනුපාතිකයට වඩා මූර්ත විනිමය අනුපාතිකයේ ඉහළ යාමෙන් පෙන්වන්නේ අපේ රටේ උද්දමනාත්මක බලපෑම පිට රටවල උද්දමනාත්මක බලපෑමට වඩා වැඩි කියන එක. ඒ කියන්නේ පොදු මිල මට්ටමේ වෙනස් වීම අපිට අඳුන ගන්න පුළුවන් තැනක් තමයි මේ මූර්ත විනිමය අනුපාතිකයයි නාමික විනිමය අනුපාතිකයයි සංසන්දනය කරලා. හරි බලන්න එතන ලියලා බලා ගන්න කතාව. නාමික විනිමය අනුපාතිකයට රටවල් අතර උද්දමන අනුපාතිකවල වෙනස් වීම ගලපා මූර්ත විනිමය අනුපාතිකයේ පිළියෙල කරන බැවින් නාමික විනිමය අනුපාතිකයේ හටගන්නා වෙනස්කම් තුලින් බාහිර තරඟකාරීත්වයට වූ බලපෑම පිළිබඳ අවබෝධ කරගත හැකිය. උදාහරණ විදේශ රටේ උද්දමනයේ සාපේක්ෂව ශ්‍රී ලංකාවේ උද්දමනයේ ඉහළ මට්ටමක පවතින විට
ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වන තරඟකාරීත්වය අඩු වීමෙන් විදේශීය ඉල්ලුම අඩු විය හැකියි. ඔව්. ඒ කියන්නේ දැන් අපිට කියන්න පුළුවන් මෙතන දේශීය මිල මට්ටම ඉහළ ගියොත් පුතේ මූර්ත විනිමය අනුපාතික ඉහළ යනවා. ඒකෙන් පෙන්වන්නේ අපේ රටේ මිල මට්ටම වැඩි කියන එක. ඒතර අපේ රටේ අපනයන මිලදී ගන්න තියෙන ඉල්ලුම විදේශ ඉල්ලුම පහළ යනවා. ඒතර ඒක ගෙවුම් ශේෂ ලේඛනයට කොහොමද බලපාන්නේ කියන එක අපිට විස්තර කරලා හදාගන්න පුළුවන් කතාවක් තියෙනවා. දැන් ඊළඟට අහනවා ප්‍රශ්නයක් මෙතන මූර්ත විනිමය අනුපාතිකයේ පහළ යාම කියන්නේ මොකක්ද කියලා. දැන් මූර්ත විනිමය අනුපාතිකයේ පහළ යන්න අපි හේතු ටික බලමුකෝ. දැන් මූර්ත විනිමය අනුපාතිකයේ පහළ යනවා කියන්නේ මේකේ අගේ අඩු වෙනවනේ. ඒතර ඒක අඩු වෙන්න බලපාන හේතු බැලුවොත් එක්ක මෙයා ස්ථාවරව තියෙද්දි මෙයා අඩු වෙනවා මෙයා වැඩි වෙනවා වෙන්න පුළුවන්. නැත්තම් මෙයා ස්ථාවරව තියෙද්දි මෙයා ඉහළ යන වේගයට වඩා අඩුවෙන් මෙයා ඉහළ යනවා. හේතු ගණනාවක් ගොඩනගන්න පුළුවන් මේ පද තුන සම්බන්ධ කරලා. මේ උත්තරේ අඩු වෙන විදිහට. අපි ඉස්සෙල්ලා ලියාගමු මේ නාමික නැත්තම් මූර්ත විනිමය අනුපාතිකය ඉහළ යාම නැත්තම් පහළ යාම කියන්නේ මොකක්ද කියලා. ඒකේ ලියා ගන්නකෝ හේතු ටික අහන්නේ අපෙන්. පළවෙනි හේතුව ලියා ගන්න පුතේ. ලියන්න. නාමික විනිමය අනුපාතිකය නොවෙනස්ව තිබිලා. නාමික විනිමය අනුපාතිකයේ නොවෙනස්ව තිබියදී ඒ කියන්නේ මෙයා ස්ථාවරව තිබිලා මොකද වෙන්න ඕන? දේශීය මිල මට්ටම පහළ යන්න ඕනේ නේ. නාමික විනිමය අනුපාතිකයේ ස්ථාවරව තිබියදී දේශීය උද්දමනයට සාපේක්ෂව විදේශ උද්දමනයේ ඉහළ යාම. ඒ කියන්නේ මෙයාට වඩා මෙයා වැඩියෙන් ඉහළ යනවා. මෙයා අඩු වෙනවා එක්කෝ මෙයා ඊට වඩා වැඩියෙන් ඉහළ යනවා. මෙයා චුට්ටක් වැඩි වෙනකොට 10%ක් මෙයා 30%ක් විතර වර්ධනය වෙනවා. විදේශ මිල මට්ටම ඉහළ යන වේගය වැඩි. දේශීය උද්දමනයට සාපේක්ෂව විදේශ උද්දමනයේ ඉහළ යාම. දෙවෙනි එක ලියන්න නාමික විනිමය අනුපාතිකය නොවෙනස්ව තිබියදී විදේශ උද්දමනයට සාපේක්ෂව දේශීය උද්දමනයේ පහළ යාම. තව එකක් කිව්ව හැකි මේ දෙන්න ස්ථාවරව තිබිලා මෙයා අඩු වෙන්නත් පුළුවන් නේ. ඒ හින්දා ලියා ගන්න. දෙරටේ පොදු මිල මට්ටම තුන්වෙනි එක. දෙරටේ පොදු මිල මට්ටම නොවෙනස්ව තිබියදී නාමික විනිමය අනුපාතිකය පහළ යාම. ඒකේ ආර්ථික ප්‍රතිවිපාක අහනවා මම ඉස්සෙල්ලා කියලා දුන්නා. දැන් මූර්ත විනිමය අනුපාතිකයේ පහළ යාමෙන් පෙන්වන්නේ පුතේ අපේ රටේ උද්දමනය අඩුයි පිට රටවල උද්දමනයට වඩා. ඒකෙන් වක්‍රාකාරයෙන් පෙන්නනවා අපේ අපනයන සඳහා තියෙන විදේශී ඉල්ලුම වැඩි වෙනවා. ආනයන සඳහා තියෙන දේශීය ඉල්ලුම අඩු වෙනවා. ඒ තුලින් ගෙවුම් ශේෂ ලේඛනයේ මත හිතකර තත්වයක් තමයි හටගන්නේ. ඒක හොඳයි. මූර්ත විනිමය අනුපාතිකයේ පහළ යාම රටකට හිතකර තත්වයක් පෙන්වන්නේ. අපි එතන ලියමු. බලාගන්න මේකේ තියෙන මන්ද එමගින් අපනයන තරංකාරීත්ව ඉහළ යාම හේතු කොටගෙන අපනයන ධර්මවත් වීම හා ආනයන අධර්මවත් වීම තුලින් සුද්ධ අපනයන ඉහළ යාම නිසායි. මෙන්න මෙතන මුලින් ලියා ගන්න මෙහෙම අපි ලියමු මූර්ත විනිමය අනුපාතිකය පහළ යාම රටකට හිතකර වේ. ඒ තුලින් දේශීය උද්දමනය විදේශ උද්දමනයට වඩා පහළ තත්වයක් නිරූපණය කරයි.
පහළ තත්වයක් නිරූපණය කරයි. අන්න ඒ හින්දා මොකද වෙන්නේ? එමගින් අපනයන තරඟකාරීත්වය ඉහළ යාම හේතු කොටගෙන ආපනයන ධෛර්යමත් වීම හා ආනයන අධෛර්යමත් වීම තුලින් සුද්ධ අපනයන ඉහළ යන නිසා කියලා අවසානයේ තියෙනවනේ. නිසා ගෙවුන් ශේෂය හිතකර වේ. ගෙවුන් ශේෂය හිතකර වේ. හරි. දැන් ඔන්න ඕකේ අනිත් පැත්ත සම්පූර්ණ ඉගෙන ගන්න යන්න. මූර්ත විනිමය අනුපාතික ඉහළ යාමට හේතු. ඒ ටික මම දීලා තියෙනවා. නමුත් කතා කළොත් මේ උත්තරේ වැඩි වෙන්න අර පද තුන කොහොමද බලපාන්නේ? එකක් කිව්වේ හැකි විදේශ උද්දම නැත්නම් උද්දමණයට සාපේක්ෂව දේශීය උද්දමනයේ ඉහළ යාම. දෙවෙනි එක දේශීය උද්දමනයට සාපේක්ෂව විදේශ උද්දමනයේ පහළ යාම. මේ අවස්ථා දෙකේදීම නාමික විනිමය අනුපාතික ස්ථාවරයි. තුන්වෙනි අවස්ථාව මේ දෙන්න ස්ථාවර තිබිලා නාමික විනිමය අනුපාතිකේ වැඩි වෙනවා. එතකොට මේ උත්තරේ ඉහළ යනවා. මේකේ ප්‍රතිවිපාක ගත්තොත් මූර්ත විනිමය අනුපාතිකයේ ඉහළ යාම රටක ආර්ථිකයට අහිතකර තත්ත්වයක් තමයි ඇති කරන්නේ. හේතුව තමයි පුතේ මේකෙන් නිරූපණය වෙන්නේ දේශීය මිල මට්ටම විදේශ මිල මට්ටමට වඩා වැඩි වෙන තත්ත්වයක්. ඒ තුලින් මොකද වෙන්නේ? අපනයන සඳහා විදේශිකයෝ කරන ඉල්ලුම අඩු වෙනවා. ආනයන වෙනුවෙන් දේශීය ගැනුම් කරුවෝ කරන ඉල්ලුම වැඩි වෙනවා. ඒ තුලින් ගෙවුන් ශේෂ ලේඛනය හිඟයක් කරා තමයි යොමු වෙන්නේ. හරි ඒක අපි ලියාගමු ප්‍රතිවිපාකයට මෙහෙම ලියමු. ලියන්න මූර්ත විනිමය අනුපාතිකයේ ඉහළ යාම මූර්ත විනිමය අනුපාතිකයේ ඉහළ යාම ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක ජනනය කරයි. ආර්ථිකයකට අහිතකර ප්‍රතිවිපාක ජනනය කරයි. ඒකේ තියෙනවා පහලින් මන්ද එමගින් අපනයන තරඟකාරීත්වයේ පහළ යාම හේතු කොටගෙන අපනයන අධෛර්යමත් වීම හා ආනයන ධෛර්යමත් වීම තුලින් සුද්ධ අපනයන පහළ යාම නිසා අවසාන ලියන්න ගෙවුන් ශේෂය අහිතකර වේ. ගෙවුන් ශේෂය අහිතකර වේ. ඒ කියන්නේ හිඟයක් කරා තමයි නැඹුරු වෙන්නේ. හොඳයි. ඔතනින් පුතේ මූර්ත විනිමය අනුපාතිකයත් අවසාන වෙනවා. තා මාතෘකා 3යි තියෙන්නේ. ඊළඟ එකනා තමයි නාමික සඵල විනිමය අනුපාතිකය සහ මූර්ත සඵල විනිමය අනුපාතිකය. දැන් මොකද්ද මේ නාමික සඵල විනිමය අනුපාතිකය කියන්නේ? දැන් නාමික විනිමය අනුපාතිකයේදී අපි බැලුවේ පුතා එක රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් එක රටක ව්‍යවහාර මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය. රටවල් දෙකේ උද්දමනාත්මක බලපෑම නොසලකා. හැබැයි නාමික සඵල විනිමය අනුපාතිකයේදී බලන්නේ එක රටක ව්‍යවහාර මුදල් ඒකකයක වටිනාකම තවත් රටවල් කීපයක ව්‍යවහාර මුදල් ඒකක කීපයක බර තැබූ සාමාන්‍ය අගයක් විදිහට ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ රුපියල තවත් ව්‍යවහාර මුදල් ඒකක වර්ග කීපයක බර තැබූ සාමාන්‍ය අගයක් විදිහට ඉදිරිපත් කිරීම. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා මහ බැංකුව මේ නාමික සඵල විනිමය අනුපාතිකයේ හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් වර්ග 5ක බර තැබූ සාමාන්‍ය අගයක් විදිහට හොයන එක. දෙවෙනි එක මුදල් ඒකක 24ක බර තැබූ සාමාන්‍ය අගයක් විදිහට හොයන එක. එතකොට මේ නාමික සඵල විනිමය අනුපාතිකයේ හොයද්දී අපේ රටේ උද්දමනයයි අනෙකුත් රටවල උද්දමනයයි සැලකිලිට ගන්නෙ නැහැ. අන්න ඒකයි නාමික සඵල කියන්නේ. දැන් ඉස්සරලා මේක ලියාගෙන ඉමු පුතේ. ඔයාගේ නිර්වචනය ලියන්න නාමික සඵල විනිමය අනුපාතිකයේ පිටු අංක 15 උඩින්ම ලියන්න. යම් රටක ප්‍රධාන වෙළඳ තරඟකරුවන් හා හවුල්කරුවන්ගේ නාමික විනිමය අනුපාතිකයන්හි
නාමික විනිමය අනුපාතිකයන්හි බර තබන ලද සාමාන්‍ය අගයක් ලෙස බර තබන ලද සාමාන්‍ය අගයක් ලෙස දේශීය විවහාර මුදල් ඒකකයේ හුවමාරු අනුපාතය ඉදිරිපත් කිරීම නාමික සඵල විනිමය අනුපාතයයි. හරි. පහලින් කියනවා පුතේ බලන්න බර ප්‍රමාණය මුදල් පැසට ඇතුළත් කරන නැත්නම් ඇතුළත් එක් රට සමග සිදු කරන වෙළඳාම මත පදනම් වේ කියලා කියනවා. නාමික සඵල විනිමය අනුපාතිකයේ ගණනය කරන ආකාර දෙකයි මම ඔයාලට කියලා දුන්නා. පළවෙනි එක මුදල් වර්ග 5කින් සැදුන්ලත් පැස මත පදනම් වූ නාමික සඵල විනිමය අනුපාතය. එතනදී මුදල් වර්ග 5 දීලා තියෙනවා එක්සත් ජනපද ඩොලරය, ස්ටර්ලින් පවුන්ඩ්, ජපන් යෙන්, යූරෝ, ඉන්දියානු රුපියල කියන එක. ඊළඟ දෙවෙනි එක වෙළඳ හවුල්කරුවන් සහ තරඟකරුවන්ගේ මුදල් වර්ග 24කින් සැදුන්ලත් පැස මත පදනම් වන නාමික සඵල විනිමය අනුපාතිකය. එතකොට මේ 24 මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ කාරණේ දැනගත්තා නම් ඇති. හැබැයි අර මුදල් වර්ග 5 නම් අහන්න පුළුවන්. මොනවද? ස්ටර්ලින් පවුන්ඩ්, එක්සත් ජනපද ඩොලර්, ජපන් යෙන්, යූරෝ, ඉන්දියානු රුපියල. මේ වර්තමානයේ කතා කරන මුදල්. හරි ඊළඟට දැන් යන්න හදනවන නාමික සඵල විනිමය අනුපාතිකයේ වැදගත්කම කතා කරා. මොකද්ද බලන්න ඒක තේරෙනවද බලන්න මේක කියනවා යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී කිසියම් විවහාර මුදල් වර්ගයක නාමික විනිමය අනුපාතිකය විවිධ විදේශ රටවල වර්ගවලට සාපේක්ෂව විවිධ ප්‍රමාණවලින් විවිධ දිශාවන්ට වෙනස් විය හැකිය. මේ නිසා නාමික සඵල විනිමය අනුපාතිකයේ ගණනය කිරීමෙන් මුදල් ඒකකයක විදේශ අගය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගනු නැත්නම් ගත හැකිය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි පුතා එක රටවල නාමික විනිමය අනුපාතිකයේ හෙව්වොත් එක රටවල් වලට සාපේක්ෂව විවහාර මුදල් වර්ග ගණනාවක් ගත්තාම එක දිශාවට රුපියලයගේ වෙනස් වෙලා තියෙන පුළුවන්. සමහර රටවල් එක්කන් ගද්දි අඩු වෙලා සමහර රටවල් එක්ක ගද්දි වැඩි වෙලා ඒ ප්‍රමාණයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් අපි නාමික සඵල විනිමය අනුපාතිකයේ ගණනය කරපුවාම ඒ රටවල් ගණනාවටම සාපේක්ෂව රුපියලේ අගයට මොකද්ද උනේ කියලා සාමාන්‍ය අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පොදු අගයක්, පොදු දිශාවක් හොයා ගන්න පුළුවන් රුපියලේ අගයට මොකද උනේ කියන එක. අන්න ඒක ගණනය කිරීම සඳහා අපිට වැදගත් නාමික සඵල විනිමය අනුපාතිකය. හොඳයි එහෙනම් අපි යනවා මේ ඊළඟ කොටසට මූර්ත සඵල විනිමය අනුපාතිකය හොයන්න. පුතේ මූර්ත කියන වචනේ ආවේ ඔයාලට මතක ඇති නාමික විනිමය අනුපාතිකයට මූර්ත විනිමය අනුපාතිකය කියන වචනේ ආවේ රටවල් දෙකේ උද්දමනාත්මක බලපෑම ගැලපුවාට පස්සේ. එහෙනම් නාමික සඵල එක මූර්ත සඵල බවට පත් වෙද්දී මොකද්ද ගලපන්න ඕන? උද්දමනය. කාගේ උද්දමනයේද? දේශීය උද්දමනයේ බලපෑම සහ අර විදේශ වෙළඳ හවුල්කරුවන් හා තරඟකරුවන් ඒ රටවල් ගණනාවක විවහාර මුදල් වර්ග කීපයක් යොදාගත්තනේ. ආන්ගේට සම්බන්ධ වෙන මේ පැසේ අඩංගු වෙන රටවල් වල මුදලේ නැත්තම් මිල මට්ටමේ බලපෑම, උද්දමනයේ බලපෑම අපි ගලපන්න ඕන. දේශීය උද්දමනයේ බලපෑම සහ අනෙකුත් රටවල උද්දමනයේ බලපෑම නාමික සඵල විනිමය අනුපාතිකයට ගලපපුවාම අන්න ලැබෙනවා මූර්ත සඵල විනිමය අනුපාතය. ගණන් හදන්න නෙමෙයි නිර්වචනය කරන්න ඉගෙන ගත්තා නම් හරි. හරි ඒක ලියා ගන්න පුතේ මෙහෙම මූර්ත සඵල විනිමය අනුපාතිකය කියන එක යටතේ පොඩි හැඳින්වීමක් ලියන්න. අපි ලියමු. කිසියම් කාල පරිච්ඡේදයක් තුල නැත්තම් කිසියම් රටක එහෙම ලියන්න කිසියම් රටක
නාමික සපල විනිමය අනුපාතිකයට නාමික සපල විනිමය අනුපාතිකයට දේශීය හා විදේශීය වෙළඳ හවුල්කරුවන් හා තරගකරුවන්ගේ උද්ධමනාත්මක බලපෑම ගැළපීමෙන් පසු ලැබෙන විනිමය අනුපාතිකය මූර්ත සපල විනිමය අනුපාතිකයයි. මූර්ත සපල විනිමය අනුපාතිකයේ වේ. හරි දැන් එතකොට පුතේ ඒකෙත් ඔයාගෙන් අහනවා දැන් අර ක්‍රම දෙකටමයි ඒකත් හොයන්නේ මේ භාණ්ඩ නැත්නම් රටවල් 5කින් යුත් පැස මත අනිත් එක රටවල් 24ක මුදල් ඒකක 24කින් යුක්ත පැස මත අපිට මූර්ත සපල විනිමය අනුපාතය හොයන්න පුළුවන්. හරි ඊළඟට ඔයාගෙන් එතන අහනවා මේ මූර්ත සපල විනිමය අනුපාතිකයේ වෙනස් වීමේ ප්‍රතිවිපාක මොනවද? ඇත්තට මේ මූර්ත සපල විනිමය අනුපාතිකයේ වෙනස් වුණාම අපිට ඒකෙන් පෙන්නනවා අපේ රට සහ විදේශ හවුල්කාරී හා තරඟකාරී රටවල් වල උද්ධමනාත්මක බලපෑම කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපේ රටේ උද්ධමනයයි සෙසු රටවල උද්ධමනයේ අතර තියෙන වෙනස් වීම අපිට සංසන්දනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ උද්ධමනයේ වැඩි වුණොත් විදේශ රටවල උද්ධමනයට වඩා ඇත්තටම මූර්ත සපල විනිමය අනුපාතය ඉහළයි. ඒ තුලින් අපේ තරඟය විදේශ ගනුදෙනුවලදී ජාත්‍යන්තර තරඟයට වන බලපෑම අපිට නිරූපණය කරන්න පුළුවන්. හරි අපි ලියාගමු එතන ප්‍රතිවිපාක යටතේ මෙන්න මෙහෙම වාක්‍යයක් ලියන්න පුතේ. කෙටියෙන් දෙන්නම් මම. ඔයාලට ඉඩ බැලන්ස් කරගන්න එහා පැත්තේ ඉඩ නැහැ. ඔව් පහලට ලියා ගන්න පුළුවන්. පළවෙනි එක ලියන්න මූර්ත සපල විනිමය අනුපාතිකයේ පහළ යාමකදී අපනයනවල තරඟකාරීත්වයේ ඉහළ යන නිසා සුද්ධ අපනයන වැඩි වී ගෙවුන් ශේෂය හිතකර වේ. ඒ තමයි පහළ යන විට මූර්ත සපල විනිමය අනුපාතිකේ පහළ යාම වාසී. ගෙවුන් ශේෂය හිතකර වේ. ඊළඟ ඉහළ යාම එක කියලා තියෙනවා බලන්න. මූර්ත සපල විනිමය අනුපාතිකේ ඉහළ යාමේදී විදේශ තරඟකාරීත්වයේ අඩුවන අතර ඒ සුද්ධ අපනයන පහළ යාමක් හේතු කොටගෙන ගෙවුන් ශේෂය අයහපත් වීමට හේතු වේ. ඒ කියන්නේ ගෙවුන් ශේෂ ලේඛනයේට අහිතකර තත්වයක් තමයි මූර්ත සපල විනිමය අනුපාතිකය ඉහළ ගියොත් වෙන්නේ. ඒ කියන්නේ ඉහළ යාමෙන් පෙන්නන්නේ අපේ රටේ උද්ධමනයේ විදේශ රටවල උද්ධමනයට වඩා වැඩි කියන එක. හරි ඊළඟට මම යන්නේ ඔයාගේ මේ පාඩමේ අවසාන කොටසට. එච්චරයි අපි අද දවසේ මේකේ සාකච්ඡා කරන්නේ. පුතේ මේ ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය කියන එක. ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය. ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය. මොකද්ද මේ ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය කියලා කියන්නේ? දැන් ඔච්චරලා අපි විනිමය අනුපාතිකයේ ගණන් බැලුවේ නැත්නම් සංසන්දනය කළේ හොයලා බැලුවේ විදේශ විනිමය ඉල්ලුම හා සැපයීමට අනුව අර වෙළඳ පොලේ තීරණය වන හුවමාරු අනුපාතය. නමුත් ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතයේදී එහෙම නෙවෙයි විනිමය අනුපාතිකයේ තීරණය කරන්නේ විනිමය සඳහා වන ක්‍රය ශක්තිය පදනම් කරගෙන. ක්‍රය ශක්තිය කියන්නේ පුතේ මිලට ගැනීමේ හැකියාව. එතෙන්දී අපි මෙහෙමයි කරන්නේ. එක සමාන භාණ්ඩ පැසක් ගන්නවා. අපි තුන් මේ භාණ්ඩ පැසේ A B C D කියන භාණ්ඩ වර්ග 4 තියෙනවා. ඒ භාණ්ඩ 4ම අරයි යනවා තවත් රටකට.
අපි තුමු මේ භාණ්ඩ පැසෙත් තියෙන A B C D ඒ භාණ්ඩ හතරමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි හිතමු ඇමරිකාව USA. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව. ඇමරිකාව තුල මේ භාණ්ඩ පැස මිලට ගන්න ඩොලර් 2යි යන්නේ. ශ්‍රී ලංකාව තුල මේ භාණ්ඩ ටික මිලට ගන්න රුපියල් 200ක් යනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන ඩොලර් 2ක ක්‍රය ශක්තියයි රුපියල් 2ක ක්‍රය ශක්තියයි රුපියල් 200ක ක්‍රය ශක්තියයි සමානයි. ඇයි සමාන? එකම භාණ්ඩ පැස මිලට ගන්න ඇමරිකාව ඩොලර් 2ක් වියදම් කරද්දී ශ්‍රී ලංකාව රුපියල් 200ක් වියදම් කරනවා. එහෙනම් ඩොලර් 2 සමානයි නේද රුපියල් 200ට? එහෙනම් ඩොලර් 1 සමානයි රුපියල් 100ට. එතකොට මේ තමයි රටවල් දෙකේ විනිමය අනුපාතිකය මොකක් පදනම් කරගෙනද? ක්‍රය ශක්තිය පදනම් කරගෙන. මේකට තමයි කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියලා. ඒ කියන්නේ මුදල් ඒකකයක ක්‍රය ශක්තිය පදනම් කරගෙන අපි මුදල් ඒකක දෙක අතර තියෙන හුවමාරු අනුපාතය ඉදිරිපත් කරනවා. හරි එච්චරයි ඒකේ ඔයාලට කතා කරන්න තියෙන පුතේ. ඔයා ලියා ගන්න ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයට අදාළ නිර්වචනය මෙහෙම. අපි ලියමු. නාමික විනිමය අනුපාතිකය එතන නාමික විනිමය අනුපාතිකය කියන එක දැනට කපන්න. අපි ලියමු මෙහෙම එක සමාන භාණ්ඩ පැසක්. එහෙමම ලියමු. එක සමාන භාණ්ඩ පැසක් මිලදී ගැනීම සඳහා එක සමාන භාණ්ඩ පැසක් මිලදී ගැනීම සඳහා රටවල් දෙකක විවහාර මුදල් ඒකක මගින් කරනු ලබන වියදම පදනම් කරගෙන එකී මුදල් ඒකක දෙක අතර හුවමාරු අනුපාතය ඉදිරිපත් කිරීමයි. හරි එතන කියනවා නැතහොත් මුදල් විනිමය අනුපාතිකය ඒ රට තුල දේශීය මිල මට්ටමේ හැකියාව නැත්නම් දේශීය මිලට ගැනීමේ හැකියාව ඒ කියන්නේ ක්‍රය ශක්තිය පදනම් කරගෙන ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් දීලා තිනවා බලන්න මෙහෙම. කිසියම් භාණ්ඩ පැසක වටිනාකම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 100ක් හා ශ්‍රී ලංකා රුපියල් 5000ක් වේ නම් රටවල් දෙක අතර ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකයේ පහත පරිදි ඉදිරිපත් කළ හැකිය. කොහොමද? එතනදී සමාන කරන්න ඕනේ ඩොලර් 100 සමාන කරන්න ඩොලර් 100 සමාන කරන්න පුතේ රුපියල් 5000ට. එහෙනම් ඩොලර් 1 සමාන කරන්න රුපියල් කීයද? 50ට. ඩොලර් 1 රුපියල් 50. ඒක ලියා ගන්න. ඩොලර් 100ක් රුපියල් 5000යි නම් ඩොලර් 1ක් රුපියල් 50ක් වෙන්නේ. හරිනේ? රයිට්. එතන පහලින් කියනවා පුතේ තව කාරණයක්. එසේම රටවල් දෙකක් අතර විනිමය අනුපාතිකයේ දෙරටේ සාපේක්ෂ මිල ගණන් මත තීරණය වන බැවින් එක් රටේ මිල ගණන් වෙන්වෙන්ව නැත්නම් වෙනස් වන විට එයට අනුරූපීව විනිමය අනුපාතිකයේ ගැළපීම් සිදු විය යුතුය. ශ්‍රී ලංකාවේ පැවති උද්දමන තත්ත්වය නිසා ඉහත භාණ්ඩ පැසේ වටිනාකම රුපියල් 6000ක් වී නම් නව ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය වන්නේ. ඒකට ලංකාවේ මිල මට්ටම ඉහළ ගියපු හින්දා දැන් විනිමය අනුපාතිකයට අනුව ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය වෙනස් වෙන්න පුළුවන් මෙහෙම. එතකොට ඔයා ලියා ගන්න ඩොලර් 100ක්. ඩොලර් 100ක් සමානයි රුපියල් 6000 නම්
ඩොලර් එකක් සමානයි රුපියල් 60යි. ඒක වෙනස් වෙන්න පුළුවන්. උද්දමනයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරි ඔතනින් අපේ සාකච්ඡාව අවසන් වෙනවා පුතේ. ඔයාගේ මේ පාඩමේ කෙටි ප්‍රශ්න සහ ඉතුරු රචනා ප්‍රශ්න ටික අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ වගේම ඔයාට පන්තියේ සාමාන්‍ය පන්තිය පටන් ගත්තාම මේ ටියුට් එකේ ඉතුරු ගැටලු සාකච්ඡා කරන්නත් පුළුවන්. තව විභාග ප්‍රශ්න ගණනාවක් විනිමය අනුපාතිකයට අදාළව අපි සාකච්ඡා කරනවා. ඉතින් ඔයා මේ නෝට් එක කම්ප්ලීට් කරගන්න මේ වීඩියෝ එක බලලා නෝට් එකත් එක්ක සංසන්දනය කළා ඔයාගේ අවශ්‍ය දේවල් තව ඇඩ් කරගන්න නෝට් එකට මේ කෙටි සටහන් හදාගන්න ගණිතමය කොටස් ආපහු සැරයක් කරන්න මේ විනිමය අනුපාතිකයේ පාඩමට අදාළව ආපහු සැරයක් බලන්න මොකද මේ පාඩම ගොඩක් වටිනවා ඔයාගේ 10 වෙනි පාඩමට අදාළව. හරි එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් කොටසකින් සම්බන්ධ වෙමු.